හරි. අද එන අපි ක්ලාස් එකේ මුලින්ම පටන් ගන්නෙ අර ආටිකල් එකක් දීලා තියෙනවා අන්න ඒක ඩිස්කස් කරන්න. ඔන්න ඔය අද සම්බන්ධ වුණා නම් කෙනෙක් අහගෙන ඉන්න අපි ගිය සතියේ ඉගෙනගත්ත වර්ඩ් ක්ලාසස් වලට වෙන් කරන්න කියලා මම ආටිකල් එකක් ඒවලත් එවුවා. ඒ කියන්නේ ඔබ අඳුනන විදිහට අඳුන ගන්න විදිහට noun එකක් මොකක්ද pronouns මොනවද conjunctions මොනවද adjectives මොනවද කියලා වෙන් කරගෙන ඉන්න කිව්වා. ඒත් එක්ක මේ ආටිකල් එක කියවලා අමාරු වචන තියෙනවා ඒවා ලියලා ඒකේ තේරුමක් දෙක තුනක් හොයාගෙන ඉන්න කියලා කතා කරා කිව්වා. හරි ඉතින් අපි ඒකේ බලමු මොකක්ද මේ ආටිකල් එක කියලා. මෙන්න මේ පොඩි ආටිකල් එක තමයි අපිට කතා කරන්න තියෙන්නේ. චුට්ටක් ඉන්න ස්ක්‍රීන් ෂෙයා කරනවා. හයි. සමහර වෙලාවම වගේ කරලා දැම්මා නේද? චෙක් කරාම හරි. ස්ක්‍රීන් එක පේනව නේද? පැහැදිලිද? ආටිකල් එක පේනවද? ඒ නැත්තම් කියන්න. මේක නේද ආටිකල් එක? නෑ මේක නෙවෙයි. this one. හරිද කට්ටියට ඇහෙනවද? පේනවද? පේනව නේද? ඔව් සර්. හරි හරි චෝටක් මට වචනයක් දෙන්න. මොකද මං හිතාන පේනවා කියලා ඒක මොකද ළඟ නෙවෙයි සමහරලාට ස්ක්‍රීන් එක ෂෙයා කරා ෂෙයා වෙලා නැති වෙලාවලුත් තියෙනවා එකයි. right. පේනවා සර්. right okay thank you. the food rainbow කියලා තියෙන්නේ අපිට grade 6 7 වගේ ක්ලාස් එක තියෙන පොඩි lesson එක කොටසක් මම ඔයාලට දාලා තියෙන්නේ. එතන පටන් ගන්නකොටම අපි මේක චුට්ටක් ඩිස්කස් කරමු. මම කිව්වා ඔයාලට මේකේ තියෙන මුලින්ම difficult මේ ආටිකල් එක කියවලා ඔයා නොදන්න වචන ටික difficult words කියලා මේ පාටිකල් කියලා පොතක් අරගෙන ඒකේ ලියන්න කියලා. heading එක තමයි ඒකට ඔයා ලියන්නේ a food rainbow. ඊට පස්සේ මම ඔයාලට කිව්වේ difficult words කියලා ලියන්න කියලා. ඔබ නොදන්න වචන ටික. දැන් මුලින්ම heading එක ලියනවා. ඊට පස්සේ difficult words කියලා ලියන්න කිව්වා. ඔය මම ආපුවාම ආටිකල් එකක් අද මේ සතියේ තියපුවාම ඒක තමයි කරන්නේ අලුතෙන් ආපු අය මතක තියාගන්න. ඒකට මේකට පිටු 120ක් වගේ පොතක් ගන්න. CR book එකක් වගේ හොඳයි. ඒක නම් කරගන්න pay particles කියලා. pay particles කියලා එක නම් කරගන්න. හරි එතකොට heading එක මාතෘකාව ලිව්වා. difficult words කියලා ලියලා ඔයාට මුලින්ම කරන්න තියෙන ඔය ආටිකල් එකේ තියෙන නොදන්න වචන ටික පහලට ලියාගෙන තේරුම ඩික්ෂනරියෙන් හොයලා ලියන වැඩේ තියෙනවා. ඊට පස්සේ දෙවෙනි වැඩේ විදිහට තමයි මම ඔයාලට කිව්වේ parts of speech කියලා ලියන්න කියලා. ඒ කියන්නේ අද මම අර පෙන්නපු lesson එක තිබ්බේ. ඒකේ parts of speech වල මුලින්ම noun කියලා ලියන noun ටික වෙන් කරා. pronoun කියලා pronoun වෙන් කරා. verb කියලා verbs වෙන් කරන්න. preposition කියලා prepositions ටික වෙන් කරා. conjunctions, adjectives, adverb, interjections කියලා වචන වර්ග 8ට දාන්න විදිහට වෙන් කරන්න කියලා කිව්වේ. හරි. ඕක තමයි දැන් අපි මේ සාකච්ඡා කරන්නේ. එතකොට කෙනෙකුට ගැටලුවක් වෙන්නේ අදම සම්බන්ධ වුණත් මොනවද මේ කරන්නේ කියන එක තේරෙනවා. හරි මේ ආටිකල් එකේ තියෙන විදිහට අපි බලමු මේ වචන මොනවද කියලා. a food rainbow. ආහාර දේ දුන්නක් කියන එක. දේ දුන්නක් කියන්නේ පාට ගොඩක් නේ. හරි. එතකොට කෑම මෙතන පෙන්වන්නේ මේ ආහාර දේ දුන්නක් කියලා තමයි කියවෙන්නේ. ඒ කියන්නේ පාට ආහාරට ගන්න එක වැදගත් වෙනවා කියන එක තමයි මෙතනදී කියවෙන්නේ. ඉතින් rainbow කියන්නේ මේ දුන්නක්. දේ දුන්න a food rainbow. එතකොට මෙහිදී food කියන එක noun එකක්. rainbow කියන්නේ noun එකක්. ඔන්න ඔයා ලියාගෙන ආව නම් ඒව හරියද කියලා බලා ගන්න. fruits කියන්නේ plural noun එකක්. කමක් නැහැ ඒකත් noun. vegetables කියන්නේ noun. vegetables කියන්නේ noun එකක්. මොනවා හරි ගැටලුවක් තේරෙන විදිහක් තියෙනවා නම් අහන්න. මෙන්න මේ an කියන word එක. an කියන conjunction එකක්. ඔය conjunction කොට තමයි ඔයා ලියන්නේ an එක. get කියන්නේ verb එකක්. පළතුරු සහ එළවලු ලබා ගන්නවා කියලා කියවෙන්නේ. get ලබා ගන්නවා verb එකක්. දැන් අද තියෙන වචන වර්ග වෙන කරගන්න එකනේ. අපි ඒක බලමු හරිද කියලා. they are කියන්නේ pronoun. දෙවෙනි වචන වර්ග වලට වැටෙන්නේ. ownගේ කියන එක. color කියන්නේ noun පාට. from කියන්නේ preposition. from preposition.
natural adjective එකක් ස්වාභාවික from කියන්නේ gain කියන තේරුම තියෙන්නේ මෙදී natural කියන්නේ ස්වාභාවික natural ස්වාභාවික right හරි අපි ආටිකල් එක ඩිස්කස් කර ඉන්නේ මෙතන සම්බන්ධ වෙන්නේ natural මෙන්න මේ කර්ස් එක තියෙන තැන තමයි කතා කරන්නේ natural කියන්නේ adjective වලට වැටෙන හරි natural substances ස්වාභාවික දේවල් ස්වාභාවික ද්‍රව්‍යයන් ඒකත් noun එකක් substances කියන්නේ හරි they කියන්නේ pronoun එකක් they pronoun වල එළිය වෙන්නේ contain කියන්නේ අඩංගු වෙනවා contain අඩංගු වෙනවා verb එකක් it's a verb different වෙනස් කියන එක different වෙනස් කියන එක ඒකේ තේරුම adjective එකක් different nutrients පෝෂණ කොටස් කියන එක නේද පෝෂණ සංඝටකයන් ඒක noun එකක් හරි එතකොට මේවා ඒ වාගේ අඩංගු වෙනවා විවිධ පෝෂණ සංඝටක පෝෂණ කොටස් කියන එකයි කියවෙන්නේ these කියන එක අපිට ගන්න පුළුවන් pronoun වලට මේවා කියන එක these nutrients මේ පෝෂණ කොටස් adjective වලට දා ගන්න පුළුවන් nutrients කියන එතන noun අහපව් කියප එකම අහපව් කියන්නේ නෑ මං ආ කියන්නේ helping verb එකක් ආ කියන එක verb වලට දා ගන්න ඔය am is are was will be තියනවා නේද do does did ඒවා verb වලට දාන්න ඒවා helping verb essential කියන්නේ අත්‍යවශ්‍ය ඒක adjective එකක් essential අත්‍යවශ්‍ය adjective for preposition ගොඩේ තියෙන්නේ for කියන්නේ good කියන්නේ adjective එකක් good health නේ මොන health ද good health හොඳ සෞඛ්‍යය මොන health කියන noun එක describe කරනවා good කියන පදේ ඒකට good කියන එක නාම විශේෂණය some කියලා ගත්තොත් ටිකක් කියන තේරුම ඕකේ adverb mood එකක් තියෙනවා some of them I ate some ටිකක් කෑවා කොච්චරද කියන්නේ ටිකක් some people එතකොට ගත්තොත් adjective mood එකට භාවිත කරන්න පුළුවන් some වගේ adjective adverb දෙකම තියෙනවා භාවිතය අනුව වෙනස් වෙනවා ඊට some of them කියන්නේ ඒවායෙන් කීපයක් some of them are them කියන්නේ pronoun of කියන්නේ preposition වචන වර්ග වෙන් කරගත්තොත් some adjective වලට දාගමු of preposition කරන්නකො them pronoun are කියන්නේ helping verb vitamins නැත්නම් vitamins noun පාට මම දැන් කරලා නැත්නම් එහෙම කරගෙන යනකොට කෙටියෙන් ලියන්න පුළුවන් උඩින් noun කියන්නේ එන් ලියනවා verb කියන්නේ ලියනවා වචනේ උඩින් ලියන්න යනවා කියලා කරලා නැත්නම් print එකක් කරගන්න නැත්නම් කරන්න බෑ හරි eating a good colorful range eating කියන්නේ කෑම කියන එක එතකොට ඔතන තියෙන නාම පන්තර ස්වරූපයක් තියෙනවා noun mood එකක් තියෙනවා eating කියපුවම අපි දන්නවා ක්‍රියාපදයක් හැබැයි භාවිතය අනුව නාම පදයක් විතර තියෙන්නේ කෑම කියලා තේරුම තියෙනවා eating a colorful range කියන එකත් ගන්න adjective ගොඩට පස්සේ අපි article ඉගෙන ගත්තාම ඒවා article කොට දාගන්නවා හරි හරි එතකොට colorful කියන්නේ adjective එකක් වර්ණවත් range කියන්නේ පරාසය noun එකක් range කියන්නේ පරාසය කියන එක of preposition of කියන්නේ preposition අපි third line එකේ ඉන්නේ තුන්වෙනි පේලියේ ඉන්නේ of මෙතන ඉන්නේ සමහරව drop වුණාම ආයෙ join වුණාම හොයාගන්න බැරි වෙනවා නැත්නම් ඒකයි කියන්නේ food කියන්නේ noun එකක් ආහාර කියන එක helps verb එකක් උදව් කරනවා you pronoun to preposition get verb most හුඟා කියන එක adverb වලට දාගත්තට කමක් නැහැ of preposition ආයෙ එකම ලියන්න ඕනේ these කියන්නේ pronoun මේවා කියන එක හැම එකටම ඕන දෙයකට these කියලා use කරන්න පුළුවන් nutrients පෝෂණ කොටස් noun ආයෙ ලියන්න ඕනේ remember කියන මතක තියාගන්නලු verb එක
Cold එක සැරයක් කියවනේ noun කියලා. With කියන්නේ preposition. සමග කියන එක. Artificial කියන්නේ කෘත්‍රිම. Adjective. Artificial කියන්නේ කෘත්‍රිම adjective එකක්. Sorry. Helps artificial colors නේ. කෘත්‍රිම වර්ණකයක්. Colors කියන්නේ noun. Will helping verb එකක්. Not එක ඕන adverb වලට දැම්මා. හැකි not adverb. Do verb. Any adjective adverb දෙකටම දාන්න පුළුවන්. Any good. කිසිම හොඳක් කරන්නේ. Any adverb දාගන්න. Good adjective දාගන්න. As prepositions දාන්න less කියන තේරුම. Any කියන්නේ ඕනෑම කියන එක. As preposition. Natural adjective එක සැරයක් කිව්වා නේද natural කියලා. Fruits ඕනේ ආයේ and එක සැරයක් ලියවා ලියන්න vegetables ඕනේ නෑ noun. Do කියන එකත් අපි එක සැරයක් ලියවා verb ගොඩේ. Here adverb මෙහි කියන එක. Are helping verb වලට වැටෙන්නේ. The advantages වාසි advantages. Now the කියන පදේ adjective වලට දාන්න පුළුවන්. දැනට මම article උගන්වපු article වලට දැම්මා. ඒක එතකන් adjective වලට දැම්මා. Of එක සැරයක් කිව්වා. Eating කියන එකත් noun mood එකේ මෙතන තියෙන්නේ. Different adjective එක සැරයක් කිව්වා ඕනේ. Colored කියන්නේ වර්ණ ගැන්වූ. එතන adjective අරගෙන form එකක් කරන් තියෙන්නේ. Color කියන එක noun එක පාට කරනවා කියන verb එකක් තියෙනවා. ඒක ed දාලා past participle කරලා ඒ past participle ස්වරූපෙ මෙතන adjective mood එකක් විතර use කරලා තියෙනවා. Colored fruits මොන පළතුරුද? වර්ණ පළතුරු. ඒ color කර පාට කරපුවා. Fruits and vegetables. Different colored fruits and vegetables. පාට වුණ විවිධ පාට ගන්න මේ පළතුරු සහ එළවලු. ඒ වගේ වාසි තියෙනවා කියලා කියන්නේ the here are the advantages of eating different colored fruits and vegetables. මේ තියෙනලු වාසි මේ මොනවද? මේ විවිධ වර්ණ සහිත එළවලු සහ පළතුරු ආහාර ගැනීමේ. ඔන්න red කියන එක. red fruits. දැන් fruits කියන නාම පදය describe කරනවා red කියන පදය. දැන් red එක adjective විදිහට තියෙනවා. භාවිතය අනුව adjective red කියන එක. රතු පාට පළතුරු මොන පළතුරුද? රතු පාට පළතුරු. and එක සැරයක් කිව්වා vegetable ආයි කියන්නේ help එකක් කිව්වා නේද verb කියලා. keep කියන්නේත් verb. තියෙනවා. තියාගන්න. Your pronoun. Is noun as healthy adjective සෞඛ්‍ය සම්පන්න healthy කියන්නේ. රතු පාට පළතුරු සහ එළවලු මොකද කරන්නේ? වාගේ එක මම පහල එකට ආවේ නේද? sorry. Fruits and vegetables help you keep your heart strong නේද? heart එතන එන්නේ. Your are a pronoun, heart කියන්නේ noun, strong කියන්නේ adjective ශක්තිමත්. ඔබේ හදවත ශක්තිමත් කරනවා මේ රතු පාටේ පළතුරු එළවලු කාපුවා. strong adjective orange කියන්නේ adjective, fruits and vegetables පළතුරු එළවලු කියනවා help කරනවලු. keep කියන්නේ තියාගන්න verb එක. your pronoun is noun, healthy adjective සෞඛ්‍ය සම්පන්න. එතකොට මේ orange color පළතුරු එළවලු ගත්තාම ඔයාගේ ඇස් නිරෝගීමත් කරනවලු. next yellow adjective fruits and vegetables ලියන්න ඕනේ and කියන එකක් දන්නවා දැන් කන්ජස් එක. එක සැරයක් ලියපුවම ඇති එක පදයක් ඈ. help ඕනේ, keep ඕනේ, you pronoun. from කියන එකත් කලින් ලියුවා preposition එක. getting sick ඔයාව මේ අසනීප කරන එකේ වළක්වනවලු මොනවද? orange color fruits and vegetables. sick getting කියන්නේ verb එක. මෙතන අසනීප කිරීම කියන එකයි එතන adjective mood එකක් කරන් තියෙන්නේ. from getting sick verb එකක් වුණාට mood එකට අනුව noun එකක් වෙලා තියෙන්නේ. sick කියන්නේ අසනීප adjective. sick කියන්නේ adjective. අසනීප. green adjective fruits and vegetables help make කියන්නේ verb. your pronoun bones asti noun and conjunction. teeth noun dath. tooth එකේ plural teeth. strong අපි උඩදී කිව්වා adjective ශක්තිමත්. blue adjective
purple කියනෙත් adjective. මේ පද දෙක join කරන්න and දාලා. වචන දෙකක් සම්බන්ධ කරන්න අපි කියවනේ and conjunctions දානවා කියන්නේ. Plots and vegetables ආයෙත් වචන දෙකක් සම්බන්ධ කරන්න and දාලා. Help your memory. ආගේ මතකය. memory noun. මතකය. ඉතින් blue color and purple color මොනවද plots and vegetables වාගේ මතකය තියාගන්න උදව් කරනවා. Eat a lot of colored fruits and vegetables every day. සෑම දිනකම. හරි adverb. හැමදාම කන්නලු every day කියන adverb එක. හැමදාම කන්නලු මොනවද? මේ වර්ණ පළතුරු සහ එළවලු කියලා කියන්නේ. හරි දැන් අඳුරගත්තද වචන. දැන් මේකේ reading කියලා ඉස්සල්ලාම තියෙනවා නේද? කියවීම කියලා මෙතන කියවෙන්නේ. මේ heading එකට උඩින් තියෙන reading කියලා. ඒක noun එකක්. ක්‍රියාපදයකට ing දාපුවාම නාම පදයක් හැදෙනවා. adjective එකක් හැදෙනවා. verb එකක් හැදෙනවා. දැන් උතන කියවෙන්නේ එතකොට කියවීම කියලා. reading කියවමින් නෙමෙයි. කියවීම. හොඳයි. මේ විදිහට difficult words හොයලා ඒක කරා නම් noun adjective pronoun preposition එක වෙන් කරා නම් ඒ වැඩේ හරි. එතකොට අද දවසේ පාඩම කරලා ඉවරුණාට පස්සේ වාට දෙනවා lesson එකක් කරා. ඔයගේ article එකක් එවනවා. ඒකෙත් වම්දර කරන්න ඕන. difficult words කියලා ලියලා අමාරු වචන ටික හොයලා ලියන්න. ඊට පස්සේ parts of speech කියලා noun pronoun preposition conjunction එක වෙන් කරන්න. අද කරනවා noun plural කරන ක්‍රම ටික මතක් කරගන්නවා අපි. පොඩි lesson එකක් 3 මාසෙක වගේ උගන්වන්න තිබ්බ එකක්. ඒකත් මතක් කරගන්නවා. ඊට පස්සේ ඔයා තුන්වෙනි වදේ විදිහට කරන්න ඕන. plural nouns කියලා මම යෝන article එකේ බහුවචන නාම පද ටික වෙන් කරගෙන එනවා. ඒකට දවසින් දවස ඔයා උගන්නන කොටස් ටික හොයාගෙන අවබෝධ කරගෙන එනවා article එකක් කරා. පස්සේ වාට පුළුවන් වෙනවා මේ class එකේ දිගටම යනකොට ඔය article එකේ අපු සියලු වචන වර්ග අඳුර ගන්නවා. ඒත් එක්කම වාක්‍ය රටා ටිකක් ඔයා අඳුර ගන්න කෙනෙක් බවට පත්. ඒකට අමාරු වචන ටික හොයාගත්තට පස්සේ වචන වර්ග ටික දැනගත්තට පස්සේ වාක්‍ය වර්ග ටික දැනගත්තට පස්සේ ඔය ආටිකල් එක තනියෙන් තේරෙනවා 70%ක් 80%ක්. difficult words වල වැඩි කවදාවත් නවත්තන්න බෑ. ඒක මරණකම්ම කරන්න වෙනවා. හරි? ඒකත් කොහොම කිව්වනේ. මොකද අපි සියල්ල දා නෙවෙයි භාෂාවේ වචන ලක්ෂ 5කට 6කට එහා තියෙන නිසා ඔය වචන සියල්ල අපි දන්නේ නැහැ. මොකද දන්නේ කියලා මට උගන්වන්න පොයලා නැහැ. කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා මේ වචන හොයන වැඩේ දිගටම කරගෙන ඉන්න වෙනවා. අපි පස්සේ මේ ආටිකල් පොඩි ඒවා කීපයක් කරලා Sunday Ops එකේ ඉන්න baby articles ටික උත් කරලා Ops එකේ ටිකක් එන ලොකු ආටිකල් වලට යනවා මේ tenses වගේ පාඩමට එනකොට. හරි? එතකොට හොඳ clear knowledge එකක් එයාට එනවා. පස්සේ පත්තරේ හරහාම තමයි class එක නැවතුණත් ඔයාට දිගටම කරගෙන යන්න පුළුවන් කියන්නේ. ඔයා යම් දවසක class එක නවත්තනවනේ. හරි? එතකොට මේ නැවතුණා අපි මේක කවදා හරි දැන් මාස 6ක් කරලා එතනින් පස්සේ තව ටිකක් spoken හරි advanced English විතර කරනවා නම් ඉස්සරහට යනවා නම් එමයයි. එහෙම නැවතුනොත් අර පත්තරේ තමයි ඔයාගේ එකම දේ දැනුම තියාගෙන යන්නේ. හැමදාම පත්තරේ කොටසක් ජීවිතේ එක අංගයක් කරගන්න ඕන. කෑවේ නෑ වගේ වෙන්න ඕන ආටිකල් එකක් කියුවේ නැත්නම්. එතෙන්ට පත් කරගන්න ඕන පේපර් එකකින්. එතකොට අර වෙනදා වගේ ඉංග්‍රීසි පන්ති ගියා මාස 6ක් ගියා නැවතුණා. ආයි මාස 6ක් ගිහපුවා මාස 3ක් යද්දී ආයි හිටියා වගේ. ඒ තත්ත්වෙන් ගැලවෙනවා මං කියන වැඩේ කරගෙන ගියොත් දිගටම. මේ ක්ලාස් එක යන දවසක නවතිනවද? එතන ඉඳන් පත්තරේ ආටිකල් එකක් කියවන්න ඕන අනිවාර්යයෙන්ම දවස් ගන්න කරන්න ඕන. පේපර් රීඩින්గ్ එක දිගටම කරගෙන යන්න, නිවුස් බලන්න පුරුදු වෙන්න. 9:30 channel එකේ තියෙන ඉංග්‍රීසි එක. ඒවා හැබිට්ස් කරගන්න. පුරුදු කරගන්න. පුරුදු වුණාම මේක ඔයාට පුළුවන් දිගටම ජීවිතේ ගෙනියන්න. එතකොට ඉංග්‍රීසි ඈත් වෙන්නේ නැහැ ඔයාට. පුළුවන් තරම් ඉංග්‍රීසි ප්‍රෝග්‍රෑම්, ඉංග්‍රීසි ඩිස්කෂන්ස් යනවා. එතකොට පොයි දවසට මේ ඉංග්‍රීසි බණ යනවා channel එකේ. ඒවා එහෙම අහන්න ටිකක්. එතකොට ඔයා රෙඩි වෙනකොට උදේ වැඩට යන්න සූදානම් වෙනවා නම් ඒ වෙලාවේ පැය කාලක් විනාඩි 10ක් වගේ ගත වෙනවා නම් ඒ වෙලාවේ වට පුළුවන් ෆෝන් එකෙන් හරි ඔය FM සේවයක් දාලා ඇහෙන්න සලස්සන්න. ලංකාවේ ඉංග්‍රීසි සේවයක් තියෙනවා. Gold FM, Sun FM, Yes FM වගේ, Fox FM මේ වගේ මොකක් හරි ඇහෙන්න සලස්සන්න. මොකද ඔබ වටපිටාව ඔබ තුල බෑග්ග්‍රවුන්ඩ් එක හැදෙන්න ඕන ඉංග්‍රීසි හදාගන්න. ඇහෙන්න ඕන, දකින්න ඕන, කියවන්න ඕන, ලියන්න ඕන, කතා කරන්නත් දෙක තුන වචන දෙක තුන ස්ටාර්ට් කරන්න. මොකද අපි ස්පෝකන් පටන් ගත්තා. අපි කතාව පටන් ගත්තා. සිංහලෙන් කතා කරන්න පටන් ගත්තා. අවුරුද්දක් වගේ හිට වෙනවා නේ. ඒ පටන් ගත්තේ දිග වාක්‍ය කිව්වේ නේ. වචනයයි 2යි 3යි කිව්වේ. ඒවත් වැරදි පැටලි කියලා තමයි අද දැන් හොඳටම දුන් වැමුල් නැතුවම වඩින්න උනත් වේගෙන් පුළුවන් තර්ක කරන්න උනත් පුළුවන්. ඒ නිසා ඔක්කොම එකපාර හරියන්නේ නැහැ. ඔයා වචනෙන් දෙක තුන දන්න කෙනෙක් එක්ක කතා කරන්න චුට්ට හරි කමක් නැහැ. වැඩේ ස්ටාර්ට් කරන්න. එතකොට මේ ගමන සාර්ථක වෙනවා. හරි. එහෙනම් අපි අද දවසේ ඔය වැඩ ටිකක් මතක තියාගන්න ඕනේ. ඔයා හිතට අරගෙන මේ වෙලාවට විතරක් නෙමෙයි, අද දවසේ විතරක් නෙමෙයි, අද රැය විතරක් නෙමෙයි, හෙට දවසේ විතරක් නෙමෙයි,
සතියම තියාගන්න ඕන එක රිෆ්‍රෙෂ් කර කර මතක් කර කර නැවත නැවත. නැත්තම් වෙන්නේ ගොඩක් වෙලාවට අද මතකයි හෙට කරනවා කියලා හිතනවා ආයෙ පෝස්ට්පෝන් වෙනවා ආයෙ හෙට කරලා හිතනවා හැමදාම අර day by day you postpone it. බාලගිරි දෝෂ කියන්නේ ඒ වගේ වෙනවා. ඒතකොට වැඩේ කවදාවත් වෙන්නේ නෑ ඊළඟ සතිය වෙලා ඔන්න Monday evening ආයෙ මොනවද හෙට කියන්නේ මොනවද කියලා බලනවා. එහෙම නැත්නම් අඟහරුවාදා හවස 6ට විතර 5ට විතර වැඩට ඇවිල්ලා වැඩ ඇරලා ඇවිල්ලා බලනවා අද ඉංග්‍රීසි පන්තියේ මොනවද තියෙන්නේ. අර එහෙම වුණොත් අරක මේ ක්ලාස් එකත් අර සාම්ප්‍රදායික මට්ටමට ගිහිල්ලා ඔයා ආයෙත් බොරු වැඩක් කරගන්න. මානසික තෘප්තියක් ලබනවා මම ඉංග්‍රීසි කෝස් එකක් කරනවා. එච්චරයි වෙන්නේ. වැඩේ හරියට වෙන්න නම් ඔය කියන වැඩ ටික කරගෙන යන්න ඒ විදිහට. හරිනේ? right. Let's go to the lesson then. අද දවසේ අපි කතා කරන්නේ it's a very basic lesson. Let's go. Plural කරන විදිය කියන්නේ pluralization. noun එකක් බහුවචන කරන්නේ කොහොමද කියන එක තමයි අපි කතා කරන්න යන්නේ. Right. This is the lesson. හරියට හැමෝම ලියා ගන්න. අද සම්බන්ධ වුණායි. ගේ සතිවල සම්බන්ධ වුනේ නැත්නම් if it is the first day of today, if it is first day of your today day, class day, you can keep some blank stores right, blank pages about 6 or 8. I think you have to keep 6-7 pages to write the previous lessons. අර පහුගිය ඒවා ලියන්න තව තියන්න පිටු 6ක් අතක් තියන්න. ඊළඟ මෙතන ඉඳන් පටන් ගන්න. What is the lesson? The noun number, right? As noun number. Noun number. This is the lesson. You know it. You have to brush up it. මතක් කරගන්න තියෙන්නේ. When you are in grade 3, 4, right? You might have learned. ඉගෙනගෙන තියෙන්න පුළුවන් මේක. දැන් මතක් කරගන්න. Noun number. Most of the nouns are in singular form. ගොඩක් නාම පද තියෙන්නේ ඒ බහුවචන ඒකවචන ස්වරූපයෙන්. ඉතින් මෙන්න මේ ඒකවචන නාම පද වාක්‍ය නිර්මාණයේ when you are making sentences we have to keep the plural form. අපිට බහුවචන කියන්න වෙනවා. බහුවචන ස්වරූපේ තියන්න වෙනවා noun වල. ඒ නිසා අපි දැන් අද දැනගන්නවා මේ noun එකක් කොහොමද plural කරගන්නේ. Fine. There are two numbers in English. ඒක ලියා ගන්න. There are two numbers in English, the singular and the plural. ඒකවචනයයි බහුවචනයයි කියලා තමයි තියෙන්නේ. Right? The noun number කියලා ලියන්න. කෙනෙකුට අවශ්‍ය නම් සිංහලෙන් ලියා ගන්න. නාම පද බහුවචන කරන ක්‍රම කියලා ඕන ලියා ගන්න සරලව තේරෙන්න. නාම පද බහුවචන කරන ක්‍රම. මොනවද මේ කරන්න යන්නේ කියන එක අවබෝධ කරගන්න ඕන නම් noun එකක් කොහොමද plural කරගන්නේ කියලා මතක් කරගන්න යන්න. මතක් කරගන්න යන්නේ. අනිවාර්යෙන්ම ඔයාලා මේවා දන්නවා ඉගෙනගෙන තියෙනවා. දැන් ඔය අමතක වෙලා එහෙම ප්‍රශ්න තියෙන අය තමයි ඉන්නේ. ඒවත් දන්නවා නම් ඔබ අපව ඒක මතක් කරගන්න. Right. Right. There are two numbers in English, the singular and the plural කියලා යනවා. ඒකවචනයයි බහුවචනයයි තමයි නාම පදවල තියෙන්නේ. Right. First method. The plural of noun is generally formed by adding s to the singular. සාමාන්‍යයෙන් noun එකක් කොහොමද බහුවචන වෙන්නේ නාම පදය ළඟට s එකක් එකතු වෙලා. Right. අංක එක දාලා ලියන්න එහෙනම්. අර let's learn how singular nouns are formed into plurals. ඒකත් ඕන ලියා ගන්න පුළුවන් ඔයාලට. lesson එක උඩ පිළිවෙල තියෙනවනේ. අපි ඉගෙන ගමු කොහොමද මේ ඒකවචන නාම පද බහුවචනයට හරවන්නේ කියලා. ඒකවචන නාම පද බහුවචන කරන ක්‍රම. හරි කෙනෙක් දැන් සම්බන්ධ වුණා නම් අපි ආටිකල් එක ඩිස්කස් කරා. දැන් අද දවසේ කරන ග්‍රැමර් ලෙසන් එක මේ පටන් ගන්න ඕනේ. හරි. දැන් noun number කියලා ලියන්නේ. ඊ සතියේ නවත්තපු තැන ග්‍රැමර් ලෙසන්ස් වල. කියලා සංඛ්‍යා නාම කියන එකේ තේරුම සිංහලෙන් ගත්තොත් මේක කතා කරන්නේ මේ ඉංග්‍රීසි වල තියෙනවා නාම පද වර්ග දෙකක්, numbers දෙකක්. singular and plural කියලා අන්න ඒ දේ තමයි කතා කරන්න යන්නේ. හරි අංක 1 දාලා ලිව්වා. ඉංග්‍රීසි වලින් තේරෙන ඉංග්‍රීසි වලින් ලියලා තියාගන්න. සිංහලෙන් කෙනෙක් අවශ්‍ය නම් මම කියන්නම් සිංහලෙන් තියාගන්න.
The plural of noun is generally formed by adding s to the singular. ඒ කියන්නේ සාමාන්‍යයෙන් නාම පදයක් බහුවචන කරනුයේ නාම පදයේ අගට s අකුරක් එක් කිරීමෙන්. අලියා ගන්න. සාමාන්‍යයෙන් නාම පදයක් බහුවචන කරනුයේ සාමාන්‍ය නාම පදයක් බහුවචන කරනුයේ නාම පදයේ අගට s අකුරක් එක් කිරීමෙන්. හරි. s අකුරක් එක් කිරීමෙන්. You know it. That's what I say. That is the common method of making noun plural. ඒක තමයි සාමාන්‍යයෙන් කරන වැඩේ noun එකක් plural කරන. ගොඩක් නාම පද s අකුරක් ඇවිල්ලා තමයි plural වෙන්නේ. Right, now you can write as singular plural. මේ දෙපැත්ත ලියා ගන්න පුළුවන් වාට එක පැත්තක singular plural. Then you can write some examples shown on the screen. Girl, girls, desk, desk, book, books, chair, chairs, teacher, teachers. මේක කියවෙන්නේ ඉතින් ගැහණු ළමයි වෙනවා එච්චරයි ලොකු දෙයක් නෙමෙයි. ඩේස් එක ඩේස් ගොඩක් වෙනවා. ඩේස් එකේ සිංහල පද කියලා නම් මම දන්නවා. ඩේස් එක කියලා අපි සිංහලෙන් කියන්නේ නේද? මේසනේ මේ ටේබල් නේ. මේක ඩේස් කියලා ඉංග්‍රීසි වචනයට අපි එක දාලා ඒක සිංහල කරලා තියෙන්නේ. හරි. බුක් කියන්නේ පොත, බුක්ස් පොත්. චෙයා පොතුව, චෙයාස් පොතු. ටීචර් ගුරුවරයා, ටීචර්ස් ගුරුවරු. Right, that is very simple method. කොහොම සරල අවස්ථාවක් noun එකක් plural කරන්න මතක තියාගන්න. මොකද අපිට වාක්‍ය නිර්මාණය කරනකොට when we make sentences we have to keep the noun in plural form. තව lessons දෙකකින් පස්සේ අපිට තියෙන්නේ pattern start කරන්න. එතකොට මේ plural forms එක මතක තියෙන්න ඕනේ. හරි. හරි ඒ පළවෙනි කොටස හරියද ඉවරයිද? ටිකක් කියන්න ලියලා ඉවරයි නම් මට කියන්න පොඩි message එකක් දෙන්න. Okay, finish. Yes? පළවෙනි කොටස ඉවරයිද ලියලා? Oh, sir. Right, thank you. Now go to the second method. That is very easy. Second method. යන්න දෙවෙනි ක්‍රමයට. ඒක ඉංග්‍රීසි වලින් තේරෙනවා ඉංග්‍රීසි වලින් කොහොම ලියා ගන්න. මම ලියුවාට පස්සේ සිංහලෙන් අවශ්‍යයි සිංහලෙන් කියනවා. But nouns ending in s, sh, ch, x form the plural by adding es to the singular. But namuth nouns ending in ssh, x s අකුර sh අකුර ch x කියන අකුර වලින් අවසන් වෙනවා නම් ඒවා plural කරන්නලු අගට es දාලා. ඒකයි කියන්නේ. හරි. සිංහලෙන් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ලියා ගන්නවා. s, screen එකේ වටේ පේනවා. s, sh, ch, x යන අකුරු වලින් අවසන් වන නාම පදයක් නම් es එක් කිරීමෙන් එහි බහුවචනය සාදා ගන්න. es එක් කිරීමෙන් එහි බහුවචනය සාදා ගන්න. Right. Examples. You can write as singular and plural. Okay. Class, classes. Huh? Recess. Oh. Right. Turn off the mic. Signal නැහැ. Right.
mic mute කර අනිත් අය සබ් එකේ නිසා. Right. Classes pantiya panti. Kisses hadu. Brushes burusu. Branches atu. Ata saka. Boxes pet. Foxes nari. Right. If you finish, you can inform me. Did you finish the second method? Finish, sir. Okay, thank you. What about others? Anita and Harida? You are right. Right. Let's go to the second method. Third method. So third method. Here. Yes, third method. Mari bari වුණොත් කියන්නේ කතා කරලා කියන මයික් එක අන්මියුට් කරලා මට කතා කරලා කියන්න ඒක බැරි වුණා. මේකේ තේරුම මොකක්ද? එහෙම කතා කරන්න. මොකද සාමාන්‍ය පන්තික අපි ෆිසිකලි නැති වුණාට ඔයාලට කතා බහ කරලා ඒ දේ ඉස්සර ගන්න පුළුවන් ඈ. හරි. Third method. Most nouns ending in o also form the plural by adding es to the singular. Most nouns ending in o also form the plural by adding es to the singular. Write it first in English, then I will tell the singular meaning definition. Most nouns ending in also form. Form කියන්නේ මතක තියාගන්න හට ගන්නවා නිර්මාණය වෙනවා මිහි වෙනවා ඇති වෙනවා කියලා තේරුම් තියෙනවා. Form.